ශ්‍රද්ධා දම් සභා මණ්ඩපය සදහම් කතිකාව නමස්කාරය වේවා. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අද දවසේදී සුපුරුදු ලෙසින් අපගේ මුණගැසීම ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාව සමගින් මේ රාත්‍රියේදී බොහෝ උතුම් ධර්ම කාරණා ඔබේ ජීවිතයට ගලපා දීමයි අපේ අරමුණ බවට පත්වන්නේ. ඔබ ධර්මයේ පුරුදු කරද්දී, ඔබ ධර්මයේ කියවද්දී, ඔබ ධර්මයේ ශ්‍රවණය කරද්දී සමහර කාරණා මතුවෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඔබට තනියෙන් විසඳාගත නොහැකි. එහෙම අවස්ථාවකදී ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාව ඔබට වැදගත් වේවි. භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ ඔස්සේම ඔබට දැනගන්නට තියෙන කාරණේ ගැටලුව විසඳා ගන්නට පුළුවන් කමක් ලැබේ. එහෙම වුණොත් ඔබට සැකයකින් තොරව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඉඩකඩ පහසුව හදා ගන්නට පුළුවන් කමක් ලැබේවි. අද දවසේදී මේ ධර්ම කාරණා අපිට පැහැදිලි කර දෙන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාවට වැඩම කොට වදාලා. උන්වහන්සේ විතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා උතුම් සදහම් කතිකාව සඳහා. අද දවසේදී මේ රාත්‍රියේදී ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාව රූපානේ කල්ලමිතුරා ශ්‍රද්ධා රූපානේ ඔස්සේ ඔබ වෙත සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වයට එකතු කරන්නේ කුරුණෑගල සිල් සුවඳ පදනම විසින්. ඒ පදනමේ පින්වත් පිරිසත් අපි සිහිපත් කරමින්ම ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාව අද දවසේදී අප ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේදීත් අපිට මේ යොමු වෙලා තියෙන කාරණා ඔබ වහන්සේට යොමු කරන්න අප කෙරේ අනුකම්පාවෙන් යුතුවම අපිට මේ කාරණා පැහැදිලි කර දෙනසේක්වා. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මුලින්ම ලැබුණු ලිපියක් තමයි තිබෙන්නේ. මේ ලිපිය අහනවා මම වසර 20ක දරුවෙක් කියලා සඳහන් කරලා තියෙන්නේ. මම උදේ හවස කර්ණීය මෙත්ත සූත්‍රයේ, රතන සූත්‍රයේ, අඟුලිමාල පිරිත, ආටානාටි පිරිත, ජය පිරිත, මෝර පිරිත වගේ දේවල් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරද්දී කිව්වා කියලා සඳහන් කරනවා. ඒ ස්වාමීන් වහන්සේ මම එක්සෑම් එක විභාගයේ අසමත් වූ නිසා අම්මලා දේවාලයකට ගියාලු. දේවාලයට ගියාට පස්සේ කිව්වලු කිසිම දෙවියෙක්ගේ පිහිටක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අහනවා දැන් මේ පිරිත කියන්න මේ දරුවට හිත දෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආයෙම පිරිත් කියන්නත් ඕනලු. මේක මගේ වරදක්ද කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අහන්නේ මේ ලිපිය ලියපු දරුවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාහට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දම් සභා මණ්ඩපයේට යොමු වෙන පළවෙනි ප්‍රශ්නය අහිංසක දරුවෙක්ගේ හිතේ ඇති වුණු දැවෙන ප්‍රශ්නයක් මං හිතන්නේ. මොකද ඒ දරුවට කිසිම දෙවියෙක්ගෙන් උදව් නැති වෙයිද කියන හැඟීම තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දරුවා එක දිගට විවිධ පිරිත් නිවසේ සජ්ජායනා කරලා තියෙනවා. නමුත් විභාගයේ අසමත් වුණා. අම්මලා දේවාලයකට යනවා. දේවාලි කපු මහත්තයා කියනවා මේ ළමයාට නම් කිසිම දෙවියෙක්ගෙන් උදව්වක් නැහැ කියලා. මේක ඇහුවට පස්සේ මේ දරුවට ආයෙ පිරිත් කියන්නත් හිතෙන්නේ නැතුව වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් පින්වත් දරුවෝ ඔබ පළමු කොට තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි හැමදාම පිරිත් කියන්නේ ගුණධර්ම දියුණු කරන්නේ විභාගයේ සමත් වීම ඉලක්ක කරගෙන නෙවෙයි. දැන් විභාගයක් සමත් වෙන්න හේතු වෙන සාධක තියෙනවානේ. ඒ විභාගයක් සමත් වෙන්න හේතු වෙන සාධක තිබ්බොත් තමයි විභාගයක් කෙනෙක්ගේ සමත් වෙන්නේ. දැන් අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට ඇත්තනේ අපිට දේශනා කරලා තියෙන්නේ. බොරුවෙන් අපිව රැවට්ටුවේ නෑ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ තියෙන හේතුඵල ධර්මයක්. එතකොට විභාගයක් සමත් වීම පිණිස අවශ්‍ය හේතු සාධක තියෙද්දී ඒ මුල් කරගෙන විභාගයේ සමත් වීම නම් වූ ප්‍රතිඵලය අපේ ජීවිතේට අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකේ සමහර දේවල් තියෙනවා අපි සසරේ ගේන දේවල්. සංසාරේ අපි කරලා තියෙන පිනක ප්‍රතිඵලයක්
තමයි ඒකාතකට බැලුවොත් අපේ ජීවිත කඩීම් ජය ගැනීම කියන එක. ඉතින් කොහොම වුණත් දුව ඒකින් කම්පාවටපත් වෙන්න එපා විභාගයේ අසමත් වුණා කියන කාරණේ. මොකද මේ තියෙන විභාග රටාවත් එක්ක විභාගය කියන්නේ ජීවිතයේ අවසානයේ නොවේ. ඒක තේරුම් ගන්න ඕනේ. පළවෙනි දේ. දැන් ජීවිතයක සාර්ථක අසාර්ථක බව විභාගයක් සමත් වීම සමත් නොවීම තුලින් අපිට කියන්න බෑ. දැන් මට මේ ළඟදී හම්බුණා එක ඊවලක්. ඒ දෙන්නටම PhD තියෙනවා. ඒ කියන්නේ ඒ දෙන්නම අධ්‍යාපන ශාස්ත්‍රය ඉහළට ඉගෙනගත්ත දෙන්නේ. විද්‍යාංශයෙන් ඉගෙනගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍ය උසස් පෙළත් විද්‍යාංශයෙන් කරලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සාමාන්‍ය උපාධිය කරලා ඊට පස්සේ පශ්චාත් උපාධිය වල ඉස්සෙල්ලා MSc එකක් කරලා ඊට පස්සේ PhD කරලා දැන් මේ අධ්‍යාපනයේ ඉහළටම දියුණු කරලා හොඳ කම්පැනි එකක දෙන්නම ඉතාමත්ම ඉහළ මේ නිලදරනවා වෙනත් රටක. නමුත් පෞල් ජීවිතයේ අන්ත අසාර්ථකයි. එක්කෙනෙක්ට එක්කෙනෙක්ගේ හැඟීම් තේරෙන්නේ. ඒ දෙන්න නිකන් මලමිනී දෙකක් වගේ එකට තියපු. ඒතර බලන්න දැන් විභාගයේ සමත් වීම ජීවිතයේ සාර්ථකත්වයට හේතු වුණාද සම්පූර්ණයෙන්ම? නෑනේ. දැන් ඒ දෙන්න කොතරම් හොඳට ඉගෙන ගත්තත් කොච්චර හොඳ රස්සාවක් කළත් සාමාන්‍යයෙන් තවත් කෙනෙක් එක්ක එකට ඉන්න ආදරෙන් ඉන්න ඉගෙනගෙන තියෙන කෙනෙක් ජීවිතේ ලබන සැනසීම මේ දෙන්න ලබනවද? නෑනේ. එතකොට බලන්න මේ ජීවිතේ හැම එකක්ම තීරණය කරන්නේ විභාගින් නෙවෙයි. දැන් සමහර ඒ විදිහට ඉගෙන ගත්ත අය ඉන්නවා ළමයි අයාලේ යනවා. ළමයි ගැන කිසි කල්පනාවක් නැහැ. නමුත් මේ මල පොතේ අකුරක් ඉගෙන ගත්තේ නැති අම්මලා ඉන්නවා. ළමයින්ව ආදරයෙන් ඇතිදැඩි කරලා ආදරයෙන් ළමයින්ව හදලා ගුණධර්ම කියලා දීලා ඒ ළමයින්ව සමාජයට වැඩදායි පුරවැසියන් ලෙස සමාජයට දායාද කරන. ඒ නිසා දුවේ පළවෙනි කාරණේ තමයි විභාගීය අසමර්ථ වීම කියන්නේ ජීවිතයේ අසමර්ථ වීම නෙවෙයි. ඔබට තව මාර්ග ගණනාවක් ඔබේ ජීවිතේ පාද ගන්නට පුළුවන්. දැන් සමහර විට ඔබ විභාගයේ සමත් වෙලා යම් මාවතක ගියා නම් ඊට වඩා හොඳ මාවතක් සමහරට විභාගයේ අසමත් වීම තුළ ඔබ ඊට පස්සේ කරන කියන දේවල් එක්ක ඔබේ ජීවිතේ ගොඩනැගෙන්න ඉඩ තියෙනවා. දැන් අපි පහුගිය දවස්වල එක්තරා ලිපියක් කියුවා. පුවත්පතක ගිය ලිපියක්. ඉතින් ඒකේ තිබුණේ එක්තරා පින්වත් මහත්මයෙක්. මේ මහත්මයා මේ වෙද්දී ලංකාවේ තරුණ ව්‍යවසායකයන් අතර ඉහළින් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ තමන්ම ව්‍යාපාරයක් පටන් අරගෙන දියුණු වෙච්ච තරුණයෝ අතර ඉස්සරහම ඉන්න කෙනෙක්. මේ මිතුමා විශ්වවිද්‍යාලයට යනවා වාණිජාංශයෙන්. ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ඊදී වෙච්ච සමහර සිද්ධි කීපයක් නිසා අවුරුදු කීපයකට පන්ති තහනම් කරනවා. එතකොට දැන් කර කියා ගන්න දෙයක් නෑ. දැන් අවුරුදු කීපයකට පන්ති තහනම් වෙනවා. දැන් මෙයාට තමන්ගේ දැන් දුප්පත් පවුලක ළමයි තමන්ගේ උපාධිය සම්පූර්ණ කරන්න බෑ අවුරුදු ගාණක් යනකම්. දැන් නිකන් ගෙදර ඉන්නද? ගෙදර ඉන්න විදිහකුත් නෑ. දැන් වාණිජ විෂය ඉගෙන ගත්තේ. මෙයා මොකද කළේ? ඉස්සලා ඔඩිට් ෆර්ම් එකකට ගිහිල්ලා ඒකේ වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ පුහුණුව ලබනවා. ඊට පස්සේ තව ආයතනයක accountant කෙනෙක් යටතේ වැඩ කරනවා. ඒකෙන් පුහුණුව ගන්නවා. ඊට පස්සේ මේ දරුවා හිතනවා නෑ මම තනියෙන් මගේ ව්‍යාපාරයක් මම පොඩියට පටන් ගන්නවා කියලා. මේ පොඩියට පුංචියට පටන් ගත්ත ව්‍යාපාරයක් අවසානයේදී ව්‍යාපාරය ඒ ප්‍රදේශයේ තියෙන විශාලතම ව්‍යාපාරයක් බවට පත් වුණා. දැන් කෝටිපති. එතකොට එදා ඒ තරුණයා විශ්වවිද්‍යාලේ උපාධිය ගත්තා නම් මොකද වෙන්නේ? සමහර විට තාම accountant trainee කෙනෙක් විදිහට තමයි ඉන්නේ. නමුත් මේ වෙද්දී එයා කෝටිපතියෙක් උනේ කොහොමද? එයාට ඒ පාර නෙවෙයි එයාගේ පාර. ඉතින් ඒ නිසා දුවගේ ජීවිතේ සමහර විට මීට වඩා සාර්ථකත්වයක් හදාගන්න පුළුවන් ඔය විභාගයේ අසමත් වීම කියන එකම සමහර වෙලාවට විභාගයේ අසමත් වීම කියන එකම ආශිර්වාදයක් කරගත්තා නම් ඒකම ආශිර්වාදයක් කරගත්තා නම් මේ ළඟදී අපිට හමු වුණා මේ එක්තරා අවස්ථාවකදී අබාන්ස් ආයතනයේ සභාපතිනි
අබාන්ස් ආයතනයේ සභාපතිනිය හරි හොඳ නෝන කෙනෙක්. දැන් ගොඩාක් වයසයි එතුමියට. හරි හොඳ නෝන කෙනෙක්. ඉතින් මල් ළඟට ඇවිල්ලා කතා කළා එතුමිය. ඉතින් එතුමියගේ කාඩ් එක දුන්නා මට. දීලා කාඩ් එක බලද්දී තමයි දැක්කේ මම එතුමියගේ නම අබාන්. එතකොට අබාන් තමයි නම. එතකොට දැන් අබාන්ස් කියන්නේ අබාන්ගේ කියන එක. එතකොට එතුමිය ඉතින් විස්තර කතා කරද්දී එතුමිය කිව්වා ස්වාමීන් වහන්සේ අපි මේ එතුමියට සිංහල බෑ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළේ. සිංහල සමහරට පුළුවන් ඇති මම දන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළේ. ඉතින් මේ මම හිතන්නේ පර්සියාවේ ඉඳලා තමයි ඒ පවුලේ මුතුන් මිත්තු ලංකාවට ඇවිල්ලා තියෙන ඒ කාලේ. ඉතින් මේ එතුමියට හරි දුකක් තිබ්බලු මේ ලංකාවේ කාන්තාවෝ රෙදි හොදන්න ගොඩාක් මහන්සි වෙනවා කියලා. දැන් මෙතුමිය මං හිතන්නේ තරුණ කාලේ වෙන්න ඕනේ මේ. මෙතුමියට හරි දුකක් ඇති වෙලා අයියෝ මේ ලංකාවේ කාන්තාවෝ වැඩිම වෙලාවක් ගත කරන්නේ ගෙදර අයගේ රෙදි ටික හොදන්න. ඒ මහත්තයාගේ ඇඳුම් ගොඩක් තියෙනවා. ළමයාගේ ඇඳුම් ගොඩක් තියෙනවා. ඔක්කොම ඇඳුම් හොදන්න ඉපේ. ඒතකොට දැන් ගත්තොත් සාමාන්‍ය අම්මලා එහෙමනේ වැඩි වෙලාවක් අර රෙදි අපුල්ල ඇඳුම් හොදන එක තමයි කරන්නේ. ඒතර මේ ගැන හරි කනගාටුවක් මෙතුමියට ඇති වෙලා ඉතින් මේ මෙතුමිය හිතලා නෑ මම මේ කාන්තාවන්ට පහසුවක් ඇති කරන දෙයක් කරන්න ඕනේ කියලා හිතද්දී මෙතුමිය දවසක් ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ දැකලා තියෙන වොෂින් මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ එතුමියත් වොෂින් මැෂින් එකක් අරගෙන මට මතකයි වොෂින් මැෂින් 20ක් ඕඩර් කරලා ඇනෝම් කරලා ලංකාවට ගෙන්න ගත්තා. වොෂින් මැෂින් 20ක් ගෙන්නගෙන ඉස්සරවම ඉතින් යාළුවන්ටලු දුන්නේ. ඉතින් යාළුවෝ මෙතුමියකින් මිල දීලා අරගෙන අන්න එහෙම තමයි අබාන්ස් කම්පැනියේ ආරම්භය. එතකොට හිතලා බලන්න දැන් අද අබාන්ස් කියන නාමය කොතරම් ප්‍රබල සමාගමක්ද අද. නමුත් අබාන්ස් ආයතනයේ ආරම්භ වෙන්නේ අබාන් කියන නෝනා අර අහිංසක අම්මලා රෙදි හොදනවා දැකලා ඒකට දුක හිතිලා අනේ මේ අයට මේ වෙලාව ඉතුරු කරලා දෙන්න ඕන කියලා නිකන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා එද්දි මේ ඇනෝම් කරලා ආපු රෙදි සෝදන යන්ත්‍ර 20කින් තමයි ආයතනය ආරම්භ වෙන්නේ. එතකොට මේ ලෝකෙ හිම එකක්. ඉතින් ඒ නිසා පින්වත් දුවේ ඔබ විභාගයේ අසමර්ථ වුණා කියලා ඔබ දුක් වෙන්න එපා. ඔබට ජීවිතේ ජය ගන්නවා නම් ජීවිතේ ජය ගන්න මාවත් කොතෙකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ජීවිතයේ අවසානයේවත් ජීවිතයේ අසාර්ථක බවවත් විදිහට සලකන්න එපා. අද ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් ගැන අපි බැලුවත් ඒ අය ගොඩක් අය මේ විභාග සමත් වෙච්ච අය නෙවෙයි. ඉතින් ඒක තමයි පළවෙනි කාරණේ. අනිත් එක තමයි ඔය දේවාලවල ගිහිල්ලා කියන දේවල් ඔහොම විශ්වාස කරන්න යන්න එපා. කොහොමද දේවාලගේ කපු මහත්තයෙක් කියන්නේ මේ දරුවට දෙවිවරුන්ගේ පිහිටක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් සිල්වත් ගුණවත් උත්තමයන් වහන්සේලාට දන් පැන් පූජා කරමින් ඒ වගේම පින් කරමින් දෙවිවරුන්ට අනුමෝදන් කරනවා නම් ඒ පුද්ගලයාව දෙවිවරු රකින්නවා කියනවා හරියට කොයි වගේද? මාතා පුත්තංව ඕරසං. තමන්ගේ එක කුසෙන් උපන්න දරුවාව රකින්න මව් කෙනෙක් වගේ. දෙවිවරු ඒ පුද්ගලයාට ආරක්ෂාව රැකවරණ සලසනවා කියලා. එතකොට ඒ දෙවිවරුන්ගේ උපකාර ආරක්ෂාව සැලසෙන්න නම් පළවෙනි දේ අපි ගුණවත් වෙන්න ඕනේ. අපේ හදවත, අපේ සිත දෙවිවරුන්ට පියතැනක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කරුණාව, මෛත්‍රිය ආදී ගුණධර්ම වලින් යුතු හිතක් අපිට තියෙන්න ඕනේ. තවත් කෙනෙකුට හිංසාවක්, කරදරයක්, පීඩාවක් නොකරන හිතක් හදා ගන්න ඕනේ. එහෙම හිතක් හදාගෙන අපි නිතර තෙරුවන් වන්දනා කරමින්, නිතර පින් රැස් කරමින්, නිතර භාග්‍යතුන් වහන්සේ වදාළ දෙවිවරුන්ටත් ප්‍රිය සිත් පිරිත් ආදී සජ්ජායනා කරමින් අපි ජීවිතේ ගත කරනවා නම් අන්න දෙවිවරු ගොඩාක් ආදරේ වෙනවා. දෙවිවරුන්ගේ පිහිට රැකවරණේ ලැබෙනවා. ඉතින් අද ගොඩාක් දෙවිවරු කියලා සලකන්නේ අමනුෂ්‍ය පිරිසකටනේ. දැන් ওই ගොඩාක් දේවාල වලට අසුර අයව තමයි දේවාලවල මේ දෙවිවරු කියලා හඳුන්වන්නේ. අසුර පාර්ශිකාය. එතකොට ඉතින් ඒ අයට සම්බන්ධ වෙනවාට වඩා හොඳ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් එක සම්බන්ධ වීම. ඉතින් ඒකට කරන්න තියෙන්නේ තමන් ගුණවත් වෙලා ධර්මයක් පුරුදු කරමින් රැස් කරන පින දෙවිවරුන්ට දෙන්න. දෙවිවරුන්ට අනුමෝදන් කරන්න.
එතකොට දෙවිවරු හරියට අර වටිනා ත්‍යාගයන් ලබා දෙන කෙනෙක් දිහා සෙනෙහසක් ඇති වෙනවා වගේ ඔබ ගැන සෙනෙහසක් ඇති වේවි. ඔබ දිහා බලාවි. හැබැයි ඒකට ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා. දෙවිවරුන්ගේ ආකර්ෂණය ලැබෙන්න. ඒ තමයි මෛත්‍රිය. මෛත්‍රිය තරම් ඔසුවක් නැහැ. දැන් මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන කියද්දී තියෙන එක ආනිසංශයක් තමයි දේවතා රක්ඛන්ති කියන එක. දෙවියෝ රකින්නවා. දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබෙනවා කියන එක. ඉතින් ඒ නිසා දුව කම්පා වෙන්න එපා. හොඳට මෙත්සිත වඩන්න. දිනපතා පින් රැස් කරන්න. රැස් කරන පින් දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ඒ වගේම වෙනද වගේම සෙත් පිරිත් සජ්ජායනා කරන්න. දුවගේ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් වේවි. දෙවිවරුත් උදව් කරાવી. එහෙමයි පින්නස්සනස මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි. දුවට ඒ වගේම ඒ සම්බන්ධ බොහෝ දෙනෙක් ඉන්නවා. අපි මේ අහන ප්‍රශ්න පින්නස්සන සමහර විට එක කාරණාවක් පාටපත් වෙලා කෙනෙක් අපිට ඇහුවට පොදුවේ ගත්තට පස්සේ මේ කාරණා බොහෝ දෙනෙකුට ගැටලු සහගතයන් තියෙන්න පුළුවන්. එතකොට මේ සියලු දෙනාටම මේ කාරණේ බොහොම පැහැදිලිව ඔබේ ජීවිතයට ගලපා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපිට යමුණු තවත් ගැටලුවක් තියෙනවා පින්නස්සාමිනි. මේකේ අහන්නේ මේකත් මම හිතන්නේ කාන්තාවක් අපිට එවලා තියෙන්නේ. මා බොහෝ පින් කර ගන්නවා. මගේ සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ නිසා මගේ හිතට තරහ එනවා කියලා සඳහන් කරන පින්නසයනස මා හිත හදාගන්නේ කොහොමද කියලා යහන්නේ. අවසරයි සැමිනි. ඔව් ඉතින් මේ සසරේ හැටිනේ ඔය විවාහ කියන එක විවාහය නම් කර්මානුරූපව වෙන දෙයක් බව තමයි පේන්නේ. මොකද මේ දැන් එකට ඉන්දිපයි ජීවිතේ ඊට පස්සේ ඒක නම් කර්මානුරූපව දෙයක්ම බව පේනවා. මොකද සමහර අය එහෙම එකට වෙලා ජීවිත කාලෙම ජීවත් වෙන්නේ මහා දුක් ගොඩක. තවත් සමහර අය අහම්බෙන් හම්බෙන්නේ. හැබැයි ජීවිත කාලෙම පහසුවෙන් ජීවත් වෙනවා. එතකොට අපි සසරේ කරන ලද සමහර කර්ම බලපානවාද කියලා හිතෙනවා මේ වෙන දේවල් බැලුවහම. මොකද සමහර අය මේ අවුරුදු 10 15 ආදරය කරලා පෙම් සටන් ජයගෙන තමයි විවාහ වෙන්නේ. එහෙම විවාහ වෙලා ඊට පස්සේ අඩදඹර ඊට පස්සේ එකිනෙකාව තේරුම් ගන්න නැති බොහෝ ප්‍රශ්න. ඉතින් කොහොම නමුත් ස්වාමියා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒක ස්ත්‍රියකට දුකක්. ස්ත්‍රියකට විතරක් නෙවෙයි මුළු පවුලටම දුකක්. දූ දරුවන්ට පවා දුකක්. ඉතින් යම් ස්ත්‍රියකට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුරුෂයෙක් ලැබෙනවා කියන විවාහ ජීවිතය ගත කරන්න ඒක දුකක් තමයි. නමුත් දැන් දරුවෝ ගැන හිතලා ඒ සමාජ තත්ත්වය ගැන හිතලා ඒ එකට ජීවත් වෙන්න වෙලා තියෙනවනේ. එතකොට ඔබ හිතන්න මෙහෙම. ඔබ ඒක මෙහෙම හිතන්න. ඔබ මෙත්සිත උපද ගන්න තරහක් ගන්න එපා. මොකද මේ සංසාරේ බොහෝ දීර්ඝ එකක්නේ. සමහර විට ඔබත් පුරුෂයෙක් වෙලා ඉපදිලා තවත් ස්ත්‍රියකට මෙහෙම දුක් දෙන්න ඇති. සංසාරේ නැත්තම් එහෙම දේවල් සම්බන්ධ වෙන්නේ කොහොමද අපිට? ඒ නිසා ඔබ හිතන්න මේක මම විඳලා අවසන් කරනවා කියලා. මේක මම ඉවසීමෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මගේ ස්වාමියාට මම උපස්ථාන කරනවා කියලා හිතන්න. මේ නිසා මම තරහක් උපද්දගෙන තවත් කර්ම රැස් කරගන්නේ නැහැ කියලා හිතන්න. එහෙම හිතලා අර මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන ස්වාමියාට පවා ආදරෙන් සලකන්න. හොඳට රසට කෑම උයලා දෙන්න. ලෙඩක් දුකක් වුණාම හොඳට බලා ගන්න. ඒ ස්වාමියාට මෙත්සිත වඩන්න. ගොඩාක් හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි පුළුවන් නම් වතුර වීදුරුවක් අරගෙන ඒ වතුර වීදුරුවට ඉතිපිසෝ ගාතාවෙන් 7 වතාවකුයි ඒ වගේම අඟුලිමාල පිරිතෙන් 7 වතාවකුයි පිරිත් කරලා හිතන්න අනේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි. අඟුලිමාල පිරිතේ ආනුභාවය අනන්තයි අප්‍රමාණයි. ඒ සත්‍යානුභාවයෙන් මගේ මේ ස්වාමියා මේ මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අත මිදේවා. මේ මත්පැන් මද්ද්‍රව්‍ය මගේ ස්වාමියාට එපා වේවා කියලා ඔබ අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කරලා ඒ වතුර මහත්යට බොන්න දෙන්න. මහත්යට බොන විදිහට සලස්සන්න. එතකොට හැබැයි ඒක හරියන්න ඔබ තුල ගුණයක් තියෙන්න ඕනේ. මොකද්ද ඔබ තුල තියෙන්න ඕනේ ගුණේ? ඔබ තුල අප්‍රමාණ මෛත්‍රියක් ස්වාමියා ගැන තියෙන්න ඕනේ. තරහ ඉතින් ඕක කළා කියලා හරියන්නේ නැහැ.
මොකද දැන් ඕනෑම දෙයක් පිහිටන්න දැන් ඒ බුද්ධානුභාවය ඒ පිරිතේ ආනුභාවයේ පිහිටන්නේ සුදුසු තැනකනේ. එතකොට ඒකට සුදුසු ඒ රෝපණය වෙන හිතක් අපිට තියෙන්න ඕනි ඉස්සෙල්ලා. ඒ නිසා අපි කරුණාව මෛත්‍රිය සහගත සිතක් උපදගෙන එහෙම කරන්න. එතකොට දන්නේම නැතුව කාලයක් යාවි. මොකද සමහර කර්ම විපාක තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර හිටියත් දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දිත් සමහර ප්‍රශ්න වලට සම්බන්ධ වෙන්න ගියේ නෑනේ. ඇයි? කර්ම විපාක විදිහට තියෙන ප්‍රශ්න තියෙනවා. ඒතර කෙනෙක්ගේ කර්ම විපාකයකට භාග්‍යතුන් වහන්සේ මැදිහත් වෙන්නේ නෑ. මොකද හේතුව ඒ කෙනා ඒ තමන්ම කරපු දේ අස්වැන්නයි නිලන්නේ. නමුත් ඒ කර්මයේ යම් වෙලාවක තුනී වෙලා යනවද? ඒ කාලෙදී ඒ කාන්තෙන්ම යහපත පිණිස වෙන්න මේ අවශ්‍ය මාවත පෑදේවි ඔබට. ඒ නිසා ඔබ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ ජීවිතේ යම් දුකක් විඳින්න තියෙනවා නම් ඒක විඳගෙන තමන්ගේ ස්වාමියාට ආදරෙන් සලකන්න. ඒත් එක්කම අර කියපු අත්බෙහෙත කරන්නකෝ. යම් කලක් යාවි. හැබැයි සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයි. ප්‍රධානම දේ තමන්ගේ හිත රැක ගැනීම. දැන් මට මතකයි අර දැන් ජීවිත කාලෙම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරපු එක්තරා ස්වාමී තමන්ගේ බිරිඳ සම්බන්ධයෙන් කියපු ප්‍රකාශයක් මට මතකයි. අනේ මේ මගේ නෝනා මාට හරි ආදරෙන් බැලුවා, මට වෙනසක් කළේ නෑ කියලා ඒ ගැන හිතලම පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය එතුම අතාරිනවා. ඒකට බලන්න දැන් සමහර අයට තියෙන ওই තරුණ කාලේ ආපු පුරුද්දක් නේ. ඉතින් ඒක අතාරින්න හේතු වෙන විදිහ ආදරයක් ඔබට දෙන්න පුළුවන් නම් ඔබේ ස්වාමියාට. මං හිතන්නේ හරියට ඔබේ ස්වාමියාට ඔබේ ආදරේ දැනුනොත්, හැබැයි ඉතින් ආදරේ තියෙන්න ඕනේ හදවතේ. නැත්තම් දැනෙන්නේ නෑනේ. ඒක දැනුනොත් ඔබේ ආදරේ කියන්නේ ඒක ඔසුවක්. අර මත්පැන් මත්ද්‍රව්‍ය වලට වඩා ඒක ප්‍රබලයි. ඉතින් ඒ නිසා උත්සාහය අතාරින්න එපා. මිත් සිතම වඩන්න. එහෙමයි පින්නස්සන්න සමගතන්න මේ කාරණෙත් පැහැදිලි. ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදාම් කතිකාවේ අපි පළවෙනි විරාමය ලබා ගන්නට තමයි සූදානම් වන්නේ. ශ්‍රද්ධා දම් සභා මණ්ඩපය සදාම් කතිකාව. නැවතත් අපි එකතු වන්නේ ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදාම් කතිකාව සමගින්. මේ උතුම් සදාම් කතිකාව අද දවසේදී ඔබට ගෙනෙන්නට බැතිබර විකාශන දායකත්වයට එකතු කරන්නේ කුරුණෑගල සිල් සුවඳ පදනම විසින්. ඒ පින්වත් පිරිසත් අපි මේ මොහොතේ සිහිපත් කරනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, විරාමයෙන් අනතුරු අපිට යොමු වෙලා තියෙන ගැටලු ඔබ වහන්සේට යොමු කරන්න. මේකත් මේ විවාහ ජීවිතය සම්බන්ධ ගැටලුවක්මයි පින්වත් ස්වාමීනි. මේකේ අහන්නේ උසස් කුලයේ කෙනෙකුයි කුලයෙන් අඩු කෙනෙකුයි විවාහ වීම ගැටලුවක්ද කියලා අහනවා ස්වාමීනි. මම විවාහ වීමට සිටින කෙනා කුලයෙන් අඩු නිසා අපේ ගෙදරින් මේ විවාහයට අකමැති. අඩු කුලයේ කෙනෙක් බැන්දොත් සමාජයෙන් නිඳා අපහාස වලට ලක් වෙන්න වෙයි. සමාජයෙන් කොන්නේ කියලා හිතනවා. මේකට බෞද්ධ දේශනාව ඇතුළත මෙහෙම කාරණයක් තියෙනවද කියලා අහනවා ස්වාමීනි. ඒක පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලා සිටින්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒක මෙහිමයි. දැන් අපි ගත්තොත් අපිට පුද්ගලයන්ව කුලානුව බෙදන්න බෑනේ. මේ පුද්ගලයා අඩු කුලේ, මේ පුද්ගලයා උසස් කුලේ කියලා කුලය අනුව පුද්ගලයන්ව බෙදන්න බෑ. ඒක තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළේ උපතින් කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. උපතින් කෙනෙක් වසලෙක් වෙන්නෙත් නැහැ. කම්මනා වසලෝ හෝති. කර්මයෙන් තමයි වසලෙක් වෙන්නේ. කර්මයෙන් තමයි බ්‍රාහ්මණෙක් වෙන්නේ. දැන් යම් කෙනෙක් ඉන්නවා කියමු උසස් කුලයක ඉපදිලා නරක වැඩ කරන. එතකොට එහෙම කෙනා එහෙම කරනවා නම් ඒ වසලෙක් කියලායි දේශනා කරලා තියෙන්නේ. අඩු කුලයේ වගේ. එතකොට නමුත් පහත්යේ සම්මත කුලයක ඉපදිලා ගොඩාක් හොඳ වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා බ්‍රාහ්මණෙක් කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල මේ කුල ભેදය ගැන තියෙන විග්‍රහය. එතකොට අපිට උපතින් කෙනෙක්ගේ මේ ජීවිතයේ අඩු බවක් හෝ වැඩි බවක් උපත මුල් කරගෙන පනවන්න බෑ. නමුත් වර්තමාන සමාජයේ එහෙම ක්‍රමයක් තියෙනවනේ. දැන් ලෝකේ සකස් වෙලා තියෙන මේ විදිහටයි. ඒක වෙන්නේ මෙහිමයි. ඒක වෙන්නේ අපිම හිත මෙහෙවා කරන ලද ක්‍රියාවක විපාකයක් විදිහට. දැන් සමහර අය ඉන්නවනේ අධික මාන්නේ.
අධික මාන්නෙන් ඉඳලා අනිත් අයව පල්ලෙහාට දාලා කතා කරන, අනිත් අයව පහළට දාලා වැඩ කරන අය ඉන්නවා. තමන්ම උසස් කියලා හිතා ගන්නවා. තමන්ගේ කුලේ නිසා වේවා, බලේ නිසා වේවා, කුමක් හෝ නිසා අනිත් අයව පහළට දාලා ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැති වෙනවා. තමන් ආසනේ දීලා නැගිටින්න ඕනෑට ආසනේ දීලා නැගිටින්නේ නැහැ. එයා ඉන්නවා පඬිතයා වගේ ඉඳගෙන. ශ්‍රමණක් බ්‍රාහ්මණවරු වඩිද්දි පවා ඒ ඉඩකඩ දෙන්නේ නැහැ. තමන් මහා කිරුම්කාරයෙක් වගේ ඉන්නවා. එතකොට ඒ වගේ අර අධික මාන්නෙන් යුක්තව කටයුතු කරාට පස්සේ අනිත් අයට අපහාස කරමින් පල්ලෙහාට දාලා ඒකේ කර්ම විපාකේ වෙන්නේ මේ කෙනා අපහාස ලබන විදිහට උපදිනවා. ඒ කියන්නේ ඊළඟ ජීවිතේ එයා උපදින්නේ කුලයෙන් පහත්යයි සම්මත තැන්වල. එතකොට ඒ උපදින්නේ මොකටද? කර්මානුරූපව එයාට දෙයක් තියෙනවා අනිත් අයකින් අපහාස ලබන්න. ඉතින් උපත මුල් කරගෙන එයා අපහාස ලබනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ මේක හරි ලස්සනට විග්‍රහ කරලා දෙනවා. මේකේ කර්මඵල බෙහෙදය චූල කම්ම විභංග කියන සූත්‍ර දේශනාවේදී මජ්ක්‍ධිම නිකායේ තියෙන. ඉතින් අඩුකුලේ යම් කෙනෙක් උපදිනවා නම් එතකොට එයා ස්වභාවයෙන්ම සමාජයෙන් යම් නින්දාවකට ලක් වෙන විදිහේ කර්මයක් අතීතේ කරලා තියෙන නිසා එතන ඉපදිලා ඉන්නේ. එතකොට මේ සමාජය අපිට දැන් ස්තර අතර යම්කිසි දැන් විවිධ විදිහට බෙදාගෙන ඉන්නවනේ ඕක. නේද? විවිධ විදිහට බෙදාගෙන ඉන්නවා. දැන් ඕක ගොඩාක් තදට ඉන්දියාවේ තියෙනවා. දැන් ඔබ දැන් හැබැයි ඔබ ඒක දන්නේ නැහැ. ඔබ ඒක දන්නේ නැත්තේ මොකද? ඔබ වැඩිපුර බලන්නේ හින්දි චිත්‍රපටිනේ. හින්දි චිත්‍රපටිවල තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. කියන්නේ ඒ සමාජෙ නැති එක තමයි චිත්‍රපටියෙන් පෙන්වන්නේ. මොකද්ද සමාජෙ නැති එක? දැන් සාමාන්‍යයෙන් අඩු කුලයක කෙනෙක් උසස් කුලයක කෙනෙක් එක්ක ආදරය කරලා විවාහ වෙන අවසානයේදී ආදර යුද්ධේ ජය ගන්නේ වනේ හින්දි චිත්‍රපටි හැම එකටම වගේ තේමාව. නමුත් සාමාන්‍ය ඇත්ත ඉන්දියාවේ එහෙම නෙවෙයි. ඇත්ත ඉන්දියාවේ යාළු වෙලා වේවා විවාහ යෝජනාවකින් වේවා විවාහ වෙන්න අවස්ථාව තියෙන්නෙම සමාන කුලයේ කෙනෙක් එක්කයි. ඒ කියන්නේ දැන් ඒ තමන්ගේ කුලයේ කෙනෙක් එක්ක තමයි අනිත් කෙනාට විවාහ වෙන්න හැම වෙලාවෙම අවස්ථාව ලැබෙන්නේ. එහෙම තමයි ඒක හැදිලා තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ කුල ભેදේ ඒක අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඒතර එහෙම තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. දැන් කුල ભેද නැති රටවල විවිධ විදිහේ සමාජ පන්ති හැදිලා තියෙනවා. දැන් විවිධ විදිහට දැන් එංගලන්තේ වගේ රටක් ගත්තොත් එහෙම ඒ වගේ රටවල දැන් නැත්තම් වෙනත් බටහිර රටක් ගත්තොත් දැන් සුදු කළු කියලා ભેද තියෙනවානේ. සුදු කළු කියලා දැන් හැම පාටත් එක්ක ભેද හැදෙනවා. ඊට පස්සේ සුදු අයගින්ම අර කිව්වා වගේ වංශවත් පෙළපත්වල ඉන්න අයත් සාමාන්‍ය පෙළපත්වල ඉන්න අයත් කියලා එහෙම බෙදීම් නැතුවා නොවේ. අර සමාජ භාවිතාවත් එක්ක පෙනුන්නේ නැති වුණාට එහෙම ඒවා නැතුවා නොවේ. එතකොට දැන් මේ විශේෂයෙන්ම ওই රජපෞලේ එහෙම විවාහ වෙන්නේ නැද්දි බලන්නකෝ වෙන ගන්න දේවල්. එතකොට ඒ කට්ටියගේ ආපු සම්ප්‍රදායන් තියෙනවා. ඒවා ලෝකේ කවදත් තියෙන දේවල්. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔබ මෙතනදී හැම පැත්තම හිතන්න ඕනේ. දැන් අපි ධර්මානුකූලව බැලුවාම පේන දෙයක් තමයි පුද්ගලයෙක්ව අපිට කුලයේ මුල් කරගෙන මනින්න බෑ. දැන් අපි උසස් කුලයේ සම්මත කුලයක ඉපදිච්ච මහා වනචර නරක වැඩ කරන මිනිස්සෙක්ව බඳිනවට වඩා මම හිතන්නේ 1000න් සම්පතක් කුලයෙන් අඩුයයි සලකන කුලයක හරි කමක් නැහැ. ඉන්න හොඳ ගතිගුණ හොඳ හදවතක් තියෙන මිනිස්සෙක් එක්ක විවාහ වෙන එක. ඒක 1000න් සම්පතක්. නමුත් අර ඔබ දැන් සාමාන්‍ය සමාජීය ජීවිතය දිහා බැලුවාම හැබැයි එහෙම විවාහ වෙද්දී ඔබට ගොඩාක් අභියෝග එනවා. මොකද්ද අභියෝගය? දැන් ඔබ ඒ විදිහට ඒ පුද්ගලයාව අඳුනගත්තට ඒ විදිහටම ඔබේ ගෙදර අය පුද්ගලයා වඳුනගන්නේ නැහෙනි. එතකොට ඔබ ඉන්න සමාජ පන්තියෙන් ඔහුව ප්‍රතික්ෂේප වෙන්න ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් ඇයව ප්‍රතික්ෂේප වෙන්න ඉඩක් තියෙනවා. ඒතර අනිත් අයගේ උසුළු විසුළු වලට ඔහුව හෝ ඇයව ලක්වීමේ ඉඩක් තියෙනවා. එතකොට ඒවත් එක්ක ඔහුගෙන් හෝ ඇයගෙන් අනාගතයේ කුමන ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. දැන් සමහර එහෙම සිද්ධි අපි දන්නවා. ඒ විදිහට මේ කුල අතර ප්‍රශ්න තිබිලා විවාහ වෙච්ච අය ඉතින් මුලදී අපි හිතමු දැන් ඔන්න ගෑනු දරුවා
උසස් කුලයක. පිරිමි දරුවා පල්ලෙහා කුලයක කියලා. ඒතර මේ දෙන්න කොහොම හරි පැනලා ගිහිල්ලා හරි බඳිනවා. බැන්දට පස්සේ කොහොම හරි අන්තිමට අම්මලා තාත්තලා පස්සේ ඉතින් සමාව දෙනවනේ. සමාව දීලා අර උසස් කුලේ අම්මයි තාත්තයි ඉතින් මේ ළමයාව ගන්නවා ගෙදරට ආයේ. ගෙදරට ගත්තත් වෙන පළාතක පදිංචියට යනවා සමහර වෙලාවට. නමුත් අර පිරිමි ළමයාගේ හිතේ හීනමානයක් තියෙනවා හැමතිස්සෙම මම මෙයාලට වඩා අඩු කුලයක මෙයාලා මට සලකන්නේ වෙනස් විදිහකට කියලා අර මුලදී ආව ප්‍රතිරෝධය මුල් කරගෙන හිතේ ඇති වෙනවා මොකක්ද? හිතේ ඇති වෙනවා මේ නිකන් හීනමානයක් වගේ එකක්. ඒත් එක්ක දැන් එයාගේ බිරිඳනේ අර අම්මගේ තාත්තගේ ඉදුව. ඒතර එයා බලනවා තමන්ගේ බිරිඳව පාලනය කරන්න. පාලනය කරලා තමාගේ වසඟේ ඒ කියන්නේ තමාට කැමති විදිහට ඒ තමන්ගේ බිරිඳව තියාගෙන ඒ මුල් කරගෙන අර වංශවත් බිරිඳගේ අම්මාටයි තාත්තටයි රිද්දන්න. එහෙම අවස්ථා කොතෙකුත් අපි සමාජේ දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රායෝගික දේවල් තියෙනවා එතන. මොකද දැන් අර ඉස්සරෝම අපි ඒ අයගේ දකින්න දේ නෙවෙයි සමහර විට කාලයක් ගියාට පස්සේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අර හැබෑම උපන් ගුණවත්කමක් තියෙනවා නම් එහෙම කෙනාගේ කුල බලන්න යන්න එපා. ඒ කෙනා හොඳ කෙනෙක්. නමුත් සමහර අය ඉන්නවා එහෙම හරි ධර්මයක් නැතුව හොඳ ගුණ තියෙනවා වගේ ප්‍රකට වුණාට විවාහ වුණාට පස්සේ සමහර ගති මතුවෙනවා. විවාහ වුණාට පස්සේ තමන්ගේ දැන් එයා ස්වාමියා නම් බිරිඳව පාලනය කරන්න බලනවා විවිධ විදිහට. පාලනය කරලා අර තමන්ට බාහිරින් එන පීඩනේ දැන් සමහර විට සමහර විවාහ මංගල උත්සවවලදී පවා තවත් වෙනත් අවස්ථාවලදී පවා ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙන අවස්ථාවලදී පවා සමහර විට පුංචි ඔය හිත රිදෙන වචන ඇහෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒවා ගණන් ගන්න නැතුව ඒවා ඉවසගෙන ඉන්න පුළුවන් කෙනෙක් නම් අර කෙනා කමක් නැහැ. එහෙම නැතුව ඒ වාගෙන් කිපිලා දැන් සමහර එහෙම අවස්ථා අපි දන්නවා එහෙම කුල අතර ප්‍රශ්න තිබිලා මේ විවාහ වෙච්ච අය එහෙම විවාහ වෙලා පස්සේ අර ඒ ස්වාමියා හෝ බිරිඳ කුලයෙන් පහත් කුලයක යයි සම්මත කුලයකින් ආපු කෙනා අර අනිත් කෙනාට දැඩි තද බල ලෙස මේ බලපෑම් කරනවා පවුලෙන් අයින් වෙන්න. අඩුම තරමේ අසනීප වුණාමවත් තමන්ගේ අම්මව තාත්තව බලන්න එන්න දෙන්නේ නැති මට්ටමක් හදනවා. ඉතින් ඒ වගේ අමානුෂික වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දරුවෙක් වුණාම තමන්ගේ දෙමව්පියන්ගේ සතුට ගැනත් බලන්න ඕනේනේ. එතකොට ඒ නිසා හැම පැත්තම හිතන එක හොඳයි. මොකද සමහරට විවාහ වුණාට පස්සේ අර විවාහ ජීවිතේ කියන එක ආදරය කරන කාලේ ගත කරන එකට වඩා වෙනස් එකක්. දැන් ආදරය කරන කාලේ ඒකේ ආස්වාදයක් තියෙනවනේ ගොඩාක් ප්‍රකට ආස්වාදයේ පැත්තයි. නමුත් විවාහ වුණාට පස්සේ තමයි එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ මේ ගැන මං හිතන්නේ දෙවරක් හිතන්න. දැන් හිතන්න එහෙම කුල ප්‍රශ්නයක් තිබිලත් දැන් ඒකින් ඔබේ ඥාති හිත මිත්‍රාදීන් එයාව ප්‍රතික්ෂේප කරනවා කියලා හිතමුකෝ. එහෙම ප්‍රතික්ෂේප කළා වුණත් මේ කෙනා මාව රැකගනී මට ආදරෙන් සලකයි. කවදා හරි දවසක අපේ අම්මට තාත්තට ආදරෙන් සලකයි. ආදරෙන් බලයි. මෙයා මෙහිම ගොඩාක් ගුණවත් කෙනෙක් කියලා හිතෙනවා නම් අන්න එතනදී ඔබට අර ඔය වගේ තීරණයක් සඳහා තමන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ගන්න උත්සාහ කරාට කමක් නැහැ. ඉතින් එහෙම නැත්තම් ඒ කියන්නේ එහෙම නැතුව සාමාන්‍යයෙන් මේ හිතේ අර රාගික හැඟීමක් එක්ක ඇතිවෙච්ච නිකන් දැකලා නිකන් ඇතිවෙච්ච ආසාවක් නිසා තියෙන සම්බන්ධයක් නම් ඒක. එතනදී මං හිතන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් ජීවිතේ ඇති වෙන කරුණක් බවට මේකපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන ටිකක් බුද්ධිමත්ව බලන්න. මොකද ඒක විවාහය කියන්නේ එක දවසක එකක් නෙවෙයි. දැන් උත්සවයේ එක දවසයි තමයි. නමුත් ජීවිත කාලෙම ඉන්න එපා ඒකට. ඉතින් ඒ නිසා ජීවිත කාලෙම ඉඳිද්දී ඔබට ඔබේ ඥාති හිත මිත්‍රාදීන් අතහැරලා ඉන්න පුළුවන් නම් යම් තත්ත්වයක් ආපුවාම මොකද එතකොට ඔබේ සහකරුවාගේ හෝ සහකාරියගේ පැත්ත නම් ඔබට ගන්න වෙන්නේ. ඒතර ඔබේ මව්පියන් පවා ඔබට අතාරින්න වෙන මට්ටමක් ආවොත් ඒකට ඔබ ලෑස්තිද කියන එක ඔබ හිතන්න දැම්මම. එහෙම හිතලා තමන්ගේ දෙමාපියන්ගේ හිත රිද්දන්න නැති තීරණයක් ගැනීම තමයි ඉතින් අපි හිතන්නේ හොඳයි කියලා. මොකද අම්මා තාත්තා දරුවෙක් හදන්නේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි. මේ මව්පියවරු දැන් අම්මා කෙනෙක්
මේ දරුවෙක්ව කුසේ දරාගෙන ඉන්නවා කියන එක ගොඩාක් අමාරු වැඩක්. මම දැක්ක මේ ළඟදී එක වීඩියෝවක්. ඒ වීඩියෝ තියෙන්නේ අර හරියට දරුවා හම්බෙන්න මේ කුස පිරුණාට පස්සේ අම්මා කෙනෙක්ගේ බඩ මෙහිම දැන් බඩ ලොකුවට තියෙනවනේ. ඒ බඩේ ළමයා පයින් ගහනවා. දැන් සමහරට කකුලේ සලකුණ අර හැම මතු පිට මේ මතු වෙනවා. සමහරට අතේ සලකුණ මතු වෙනවා. ඊට පස්සේ ඔළුව සලකුණ මතු වෙනවා. ඉතින් මේ විදිහට ළමයා දඟලනවා බඩ ඇතුලේ. ඉතින් අම්මා කෙනෙක් ඒ ඔක්කොම විඳගෙන ඉන්නේ. ඊට පස්සේ දරුවා බිහි කරද්දී අප්‍රමාණ වේදනාව විඳිනවා. තමන්ගේ ලේ කිරි කරලා ළමයාට බොන්න දෙනවා. තමන්ගේ මුළු ශේෂතම වියදම් කරන්නේ ළමයා වෙනුවෙන්. ඉතින් එහෙම හදන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ළමයෙකුට එකපාරට අමතක කරන්න පුළුවන් නම් ඉතින් මං හිතන්නේ එතන මොකක් හරි වැරද්දක් තියෙනවා කියන එක තමයි ඉතින් අපිට හිතන්න තියෙන්නේ. ඒ නිසා දරුවනේ ඔබේ මව්පියන්ගේ සතුට ගැනත් මොහොතක් ඔබ හිතන්න එවැනි තීරණයක් ගනිද්දී. එහෙම පින්නසන්නස ඒ කාටත් මං හිතන්නේ පැහැදිලි ඇති. අපිට තවත් යමුණ ගැටලුවක් තියෙනවා මේක මේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳව පින්නස්සාමීනි. මේකෙන් අහන්නේ බුද්ධානුස්සති භාවනා වැඩිමේදී භාග්‍යවතුන් වහන්සේගේ රුව දෙස බලා බුදු ගුණ බොහෝ වේලාවක් මෙනෙහි කිරීමෙන් අනතුරුව දැස පියාගත් විට දඟර රවුමක් ලෙස දැක පසුව භාවනා යෝගී රුවක් අවට රැස්වලල්ලක් කළු සහ සුදු වර්ණයෙන් පෙන්වනවා කියලා සඳහන් කරන පින්නස්සන්නස මේ අවස්ථාව කුමක්ද කියලා පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලා සිටින්නේ. ඔව් ඒ බඳු අවස්ථා භාවනා කරන කෙනෙක්ගේට එන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔබ දැන් බුද්ධානුස්සති භාවනාවක් වගේ කරද්දී බුද්ධ රූපයක් දිහා බලාගෙන භාවනා කරන්න පුරුදු වෙන්න එපා. ඒ වෙනුවට මොකද බුදුරජාණන් වහන්සේව අපිට ප්‍රතිමාවකින් දැකිය නොහැකි. ප්‍රතිමාවක් අපි සලකුණක් විදිහට භාවිතා කරන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ වදාළේ දැන් බුදුරජාණන් වහන්සේ ගුණ ගැන කියන අවස්ථාවවලදී ඔය අංගුත්තර නිකායේ සමහර දේශනාවල භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් වෙන්නේ අපටිම සමෝ කියලා. අපටිමෝ කියන්නේ ප්‍රතිමාවකින් පෙන්වන්න බෑ බුදුරජාණන් වහන්සේව. අපටිම සමෝ ප්‍රතිමාවකට සම කරන්න බෑ බුදුරජාණන් වහන්සේව. එතකොට මේ දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා මුල් යුගයේදී පළවෙනි අවුරුදු 100 200 300 ඇතුළත මුල් යුගයේදී කවුරුත් බුද්ධ ප්‍රතිමා හැදුවේ නෑ. ඒ වෙනුවට භාවිතා කළේ සංකේත. දැන් බෝධීන් වහන්සේ සංකේතයක් විදිහට භාවිතා කළා භාග්‍යතුන් වහන්සේව සිහි වෙන්න. සිරිපතුල, නෙළුම වගේ චෛත්‍ය, ස්තූපය වගේ සංකේත තමයි භාවිතා කරන්නේ බුදුරජාණන් වහන්සේව සිහි කරගන්න. මේක හරිය ලස්සනට තියෙනවා ඔබ බැලුවොත්. ඒ පළවෙනි අවුරුදු 300 ඇතුළත වගේනේ ඔය ධර්මාශෝක රත්තුමාගේ යුගයේ ඉන්නේ. ඒ කාලේ නිර්මාණයක් වන සාංචි ස්තූපය. සාංචි ස්තූපේ තොරන් බලන්නකො සාංචි තොරන් වල තියෙන කැටයම් වලදී දැන් සමහර විට පස්වග භික්ෂුන් වහන්සේලාට දහම් දේශන මේක තියෙනවා අඹලා තියෙනවා ඒකක ධර්ම චක්‍රයක් තියෙනවා. ධර්ම චක්‍රයෙන් තමයි බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නේ. එතකොට අනිත් රූප අඹලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ රූපය අඹන්නේ නැහැ. ඒ වෙනකොට සලකුණ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ සමහර තැන්වල සිරිපතුල පාවිච්චි කරන්නේ. සමහර තැන්වල බෝධිය. මට මතක හැටියට මේ සංකස්සපුරෙන් වඩින එක අඹලා තියෙන බෝධිනාශනමක් වඩින්නේ. ඒ වගේ. එතකොට අර මේ ඒ වගේ සංකේත පසු කාලීනව ඔය ග්‍රීක මේ ආభాෂයත් එක්ක ඔය ගන්ධාර ප්‍රදේශයට ඇති වුණ ප්‍රතිමා කලාවක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ අනුව තමයි දැන් වර්තමානයේත් අපි ප්‍රතිමා නිලන්නේ. එතකොට ප්‍රතිමාව කියන්නේ සංකේතයක්. ඒ ප්‍රතිමාවෙන් අපිට බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. දැන් නමුත් අපිට ප්‍රතිමාවක් දැක්කහම බුදුරජාණන් වහන්සේව සිහි වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේව සිහි වෙන සංකේතයක් විදිහට ප්‍රතිමාව භාවිතා කරලා අපි භාග්‍යතුන් වහන්සේගේ ගුණකඳ සිහි කරලා වඳින්නේ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ වක්කලී සූත්‍රයේදී පැහැදිලිවම වදාළන්නේ දැන් අපි ප්‍රතිමාවක් පසකින් තියමු. වක්කලී ස්වාමීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේවයි දකින්න කැමති වුණේ. හැමදාම ධම්සභාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි වක්කලී ස්වාමීන් වහන්සේගේ හිතේ තිබ්බ සතුට. නමුත් වක්කලී ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ලිඩ ඇඳේ වැටලා ඉඳිද්දී
බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේව බලන්න ගියාම ඇහුවා පින්වත් වක්කලී ඔබට හිතේ විපිලිසර බවක් තියෙනවද කොහොමද කියලා සතුටක් තියෙනවද කියලා කිව්වා අනේ ස්වාමීනි මට ලොකු විපිලිසර බවක් තියෙනවා මොකක්ද හේතුව පසුතැවීමක් තියෙනවා ස්වාමීනි වෙනදා මම හැමදාම බුදුරජාණන් වහන්සේව දකින්නවා නමුත් අද මට බුදුරජාණන් වහන්සේව දකින්ට ලැබෙන්නේ නෑනේ මම අසනීප වෙලා නිසා මට බුදුරජාණන් වහන්සේව දකින්ට එන්න විදිහක් නෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් වක්කලී මාව මේ ශරීරයෙන් දකින්න බෑ කෙනෙකුට. යෝසෝ වක්කලී ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලී යම් කෙනෙක් ධර්මයේ දකින්නේද ඔහු මා දකින්නේය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙම දේශනා කරලා වක්කලී ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේව දකින්න හැටි කියලා දුන්නා. කොහොමද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වඩන්න කියලා දුන්නා. අවසානයේදී වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව දැකලයි පිරිනිවන් පෑවේ. ඒ රහතන් වහන්සේ නමක් වුණානේ. එතකොට රහතන් වහන්සේ නමක් විදිහට වක්කලී ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවේ ධර්මයේ දැකලා. හැබෑවටම බුදුරජාණන් වහන්සේව දැකලා. ඉතින් ඒ නිසා රූපකින් අපිට බුදුරජාණන් වහන්සේව භාවනාවක් විදිහට වඩන්න රූපයක් ගන්නවා කියන එක ඒක ගැළපෙන්නේ නැති එකක්. ඉතින් ඒ නිසා බුද්ධ රූප දිහා බලලා භාවනා කරන්න පුරුදු වෙන්න එපා. වන්දනාදී කරන අවස්ථාවලදී අපි තථාගතයන් වහන්සේව සිහි කරන සංකේතයක් විදිහටයි ප්‍රතිමාව භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා අර මේ වෙලාවේ ඔබ හොඳට මතක තියාගන්න මේ භාවනාවට රූපය ගන්න එපා. භාවනා අරමුණ විදිහට. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව අපට ගුණ 9කින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක ආදී වශයෙන් ගුණ 9කින් අපිට හඳුන්වලා දීලා තියෙනවා. අන්න ඒ ගුණ ඔබ හොඳින් හිතින් දකින්න. ඒ ගුණ මුල් කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න. එතකොට තමයි හැබෑවටම බුද්ධානුස්සතිය වැඩුවා වෙන්නේ. අනිත් දේ තමයි දැන් මිබඳු භාවනා වඩද්දී ඔබ විශේෂයෙන්ම මිබඳු භාවනා වඩන අවස්ථාවවලදී විවිධ දේවල් දකින්න පුළුවන්. දැන් ඇස්පියාගෙන ඉඳිද්දි දැන් එතන කිව්වේ භාවනා යෝගී රූපයක් දකින්නවා. ඒත් එක්කම මේ මොන සුදු කළු එලි දකින්නවා. ඉතින් ඒවා වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය හිතෙන් මවලා දෙන ඒවා ඔය නිමිති හිතෙන් මවා දෙනවා. ඒ නිමිති ඔබ අනිත්‍ය වශයෙන් දැකලා බැහැර කරන්න. ඒවා තුල හිත පිහිටවන්න යන්න එපා. මොකද සමහර අය ඒ තුල හිත පිහිටවන්න ගිහිල්ලා ඊට පස්සේ මේ හිතේ නැති එක එක ඒවා පෙන්නනවා. අන්තිමට සමහර අයට ඒ පේන රූප කතා කරන්න පටන් ගන්නවා. කතා කරන්න පටන්ගෙන ඊට පස්සේ කියනවා මම මේ අසවල් මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් මම නැත්තම් දෙවි කෙනෙක් මම මේ කියලා දෙන්න ආවේ කියලා මේ එක විකාර කියලා කියනවා ධර්මයේ විදිහට මේ හිතෙන්ම මවලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒවාට රැවටෙන්න එපා. ඒවා ඔය යම් දෙයක් ඔබ බලන්න නෙවෙයිනේ S2 පියාගෙන භාවනා කරන්න පටන් ගත්තේ. හිත එකඟ කරගන්නනේ. ඒ නිසා ඔය විකාර විදිහට පේන නිමිති බැහැර කරලා දාන්න. ඒවාට තැනක් දෙන්න එපා. ඒවා ගණන් ගන්න යන්න එපා. ඒවා ගණන් ගන්න ගියොත් එහෙම ඔබ අර වඩන භාවනා ඉරියව්වෙන් බැහැර වෙලා වෙනත් දෙයකට ඔබේ හිත තැබුවා වෙනවා. එතකොට භාවනාව තුල ඔබ නොමග යනවා. එහෙමයි පින්නස් සයන්හස අපිට තවත් යමුණු කාරණාවක් තියෙනවා. මේක අහන්න පින්නස් සයන්හස බොහෝ පිරිසක් විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් නිරන්තරයෙන් ඒවා භාවිතය මගින් විවිධ අයුරින් මානසික කායික සහනයක් සහ සැනසීමක් ලබනවා. මානසික හැඟීම් දැනීම් ඒ හරහා මුදාහරමින් සතුටක් ලබනවා. මෙවැනි මානසික හැඟීම් පිළිබඳව පහදා දෙන්න කියලා පින්නස් සයන්හස ඉල්ලන්නේ. එහෙම හැඟීම් ගැන කියන්න තියෙන්නේ මෙහිම එකක්. දැන් අපි පොදුවේ දැන් අපි සමාජ මාධ්‍යයක අපේ හැඟීම් පළ කරලා සතුටු වෙනවා නම් ඒකෙදි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි සමහර වෙලාවට පළ කරන්නේ මේ හොඳ හැඟීම්ම නෙවෙයිනේ. දැන් සමහර වෙලාවට අපි දකිනවා මහා කිසි තේරුමක් නැති දේවල් මුදා හරිනවා සමාජ මාධ්‍ය ජාලවල.
එතකොට ඒ වාටම බැන තව පිරිසක් කමෙන්ට් දාන්න දෙනවා. සමහරට බැන ඒ වගේන සතුටක් ලබනවා දැන්. හරි බුදුමා කියන්නේ කමෙන්ට් වලින් සතුටක් ලබනවානේ. යටින් ලියන එකකින් ඒ කියන්නේ විස්තර ලියන එකකිනුත් සතුට වෙන කට්ටියක් ඉන්නවා දැන්. ඉතින් ඒ වගේම සමහර අය ඉන්නවා ඒ කට්ටියව අවුස්සල සතුට වෙන පිරිසක් ඉන්නවා. එහෙම සමහර අය ඉන්නවා මේ බයිනවා කියලා දැනම මේ බයින ඒවම දානවා. එහෙම එක මේ මානසික ලෙඩ. ඉතින් ඔබ එහෙම ලෙඩ හදාගන්න එපා. එහෙම මානසික ලෙඩ තියන අය ඉන්නවා. දැන් සමහර අය ඇවිල්ලා මොකද කරන්නේ? අමු කුණුහරුප ටිකක් කියනවා. ඇවිල්ලා අමු කුණුහරුප ටිකක් කියලා වීඩියෝ කරලා ඒක දානවා. එතකොට අනේ ඉතින් සමහර අය ඒකට හරිය ආසාවෙන් ඉන්නේ ලොකු දෙයක් වගේ කුණුහරුප ටික ෂෙයා කරනවා. සමහර කොටසක් එනවා ඒකට බයින්ද. සමහර කොටසක් ඒකෙන් නිකන් අමුතු ආස්වාදයක් ගන්නවා. එතකොට මෙයත් හොඳට චූන් වෙනවා. එතකොට ඒකනම් තමන්ගේ හැඟීම් දැනීම් පිට කරලා ලබන සතුට මම හිතන්නේ ඒ සතුට තමාටත් අයහපත පිණිස පවතින අනුන්ටත් අයහපත පිණිස පවතින සතුටක්. ඉතින් ඒ නිසා ඒ බඳු දේවල් වලට ඒ වගේ මේ පහත් දේවල් සමාජයට දීලා සතුටු වෙන්න ඔබ පුරුදු වෙන්න එපා පින්නතුනේ. ඒක පින්වත් විශේෂයෙන් පින්වත් දරුවෝ මේ ගැන අවධානය යොමු කරන්න හැම වෙලාවෙම ඔබ සමාජ මාධ්‍යයක් භාවිතා කරනවා නම් හිතන්නේ ඒකත් මාධ්‍යයක් නේ. ඉතින් මාධ්‍යයක් භාවිතා කරන කෙනෙකුට ලොකු වගකීමක් තියෙන්න ඕනේ. මොකද්ද මාධ්‍යයක් භාවිතා කරන කෙනෙකුට තියෙන වගකීම? තමන් යම් මාධ්‍යයක් භාවිතා කරලා අදහසක් පළ කරද්දී ඒක ලොකු පිරිසකට ඇහෙනවා. ලොකු පිරිසක් ඒක දකිනවා. ඒතර ඒ අයගේ හිතවල යම් අයහපත් වෙනසක් ඇති වෙනවා නම් අපි කියන කරන දේවලින් එතකොට අපි සමාජයට යහපතක් හදපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා සමාජයට යහපත් දෙයක්ම සමාජ මාධ්‍ය හරහා ඔබ දායාද කරනවා නම් දායාද කරන්න. දැන් සමහර අය එහෙම ඉන්නවනේ හොඳට. දැන් සමහර උදවිය ඉන්නවා ඒ අය කෑම හදන හැටි හදලා දානවා. ඉතින් කොච්චර හොඳද? තවත් කෙනෙක් රසට කනවා නම් හොඳයි කියලා හිතලා කෑමක් හදන හැටි හදලා දැම්මොත් ඒකෙන් වැදගත්කමක් තියෙනවා. නිකන් කුණුහරුප කියලා දානවට වඩා එක්ක කෑමක් හදන හැටි එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙයක් තව කට්ටිය දන්නේ නැති දෙයක් කරන හැටි කියලා දෙනවා. ඒ වගේ ගොඩාක් හොඳ පැත්තට මේ සමාජ මාධ්‍ය භාවිතා කරන අවස්ථා අපිට පේනවා සමහර උදවිය. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ ගැන හොඳට තේරුම් අරගෙන විශේෂයෙන් තරුණ දුවල පුතාලා හැම වෙලාවෙම තමන්ගින් දෙයක් බාහිරයට sannivedanaya වෙනවා නම් යහපත් දෙයක්ම හැම වෙලාවෙම sannivedanaya කරනවා කියන අදහස ඇති කරගන්න තමන්ගේ මේ හිතට එන එක එක හැඟීම් පිට කරන්න මාධ්‍යයක් බවට සමාජ ජාලා භාවිතා කරන්න එපා. එමය පින්නස්සන්ට සේකාරයත් බොහොම වැදගත්. ශ්‍රද්ධාව ධම්සභා මණ්ඩපයේ සදහම් කතාවේ අපි අවසාන භාගයට ඇවිත් තියෙන පින්නස්සාමීනි. දැන් මේ රටේ දැන් අපි මේ කතා කරන වෙලාවත් ඇන්තර නීතිය පවතින වෙලාව. පින්නස්සානි සමාජ වගකීමක් විදියට දැන් මේ ඇන්තර නීතියෙන් පස්සේ අපිට හිමි වෙන පැය 8ක වගේ කාලය විශේෂයෙන්ම දැන් මේ වෙන විට මාධ්‍ය බොහෝ දැනුවත් කිරීම කරන මොකද පසුගිය ඇන්තර නීතිය ආරම්භ වෙනවා කියලා පණිවිඩය ලැබුණු මොහොතේ කලබල වුණු ජනතාවත් ඊට පස්සේ ආයම් පාරක් ඒ විදිහටම අපි දකින්න කැමති වෙන්නේ නැහැ පින්නස්සාවනේ. හින්දා මේ පිළිබඳව අපි කෙටියෙන් මතක් කරලා අවසානයේට යමු අද ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සදහම් කතිකාවේ. ඔව් ඇත්තටම ඒ ගැන කියන්න තියෙන්නේ අර මං හිතන්නේ නොදැනුවත්කම නිසා තමයි ඒක උනේ. නමුත් දැන් මාධ්‍ය විවිධ මාධ්‍ය ඒ සඳහා ප්‍රමුඛ වගකීමක් අරගෙන මං හිතන්නේ මහ ජනතාව දැනුවත් වීමට අඛණ්ඩව ක්‍රියා කරමින් ඉන්නවා. ඒක ගොඩාක් හොඳ දෙයක්. ඉතින් අපිත් අර පිරිත් දේශනාවෙන් පස්සේ මේ ගැන විස්තර වශයෙන් ඔබට කරුණු කියා දුන්නා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මම කෙටියෙන් දෙයක් කියන්නම් ඔබට. ඒ තමයි සමාජ දුරස්ත කරන මූල ධර්ම පුරුදු කරන්න හැම වෙලාවෙම අඩි 3-4ක්වත් ඒ කියන්නේ මීටරයක්වත් ඈතින් ඉන්න අනිත් අයට. කඩේකින් බඩු ටිකක් ගන්න ගියත් ඔබ ඒ වගේ දුරකින් ඉන්න පුරුදු වෙන්න. ඒ වගේ දුරකින් ඉන්න පුරුදු වෙන්න. යම් විදියකට යම් දුරක් පුරුදු කරන්න. හැම වෙලාවෙම යම් දුරක් තියාගන්න. එතකොට මේ දුරක් තබා ගැනීම ගොඩාක් වැදගත්. එතකොට මේ ඊළඟ දේ තමයි ඔබට මාස්ක් තියෙනවා නම් මාස්ක් එකක් පාවිච්චි කරන්න. මොකද අලුතෙන්ම සොයාගත්ත දෙයක් විදිහට අපිට දැනගන්න ලැබුණාද මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නම් කළා කියලා මේ
නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය මේ එයාබෝන් ඒ කියන්නේ මේ වාතය තුල නිරුපද්‍රිතව ඒකට තියෙන්න පුළුවන් කියලා. පැය 8ක පමණ කාලයක් පාවි තියෙන්න පුළුවන්. ඉතින් අපි එතනට ඇවිල්ලා අපි හුස්ම ගත්තොත් සමහර විට අපිට ඒක යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර මේ හැකි හැම වෙලාවෙම මේ මාස්ක් එකක් පාවිච්චි කරන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම අර අත් සබන් දාලා හොදන එක, එළියට ගිහිල්ලා ආපුවාම මේ පිරිසිදු වෙන එක, ඒ කරුණු ඔක්කොම නිසි ආකාරයට පිළිපැද්දොත් මම හිතන්නේ අපිට මේ තත්වය වළකා ගන්න ඒක විශාල උපකාරයක් බවට පත් වේවි. ඉතින් අද අපි මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයේ ඇසුරෙන් ජීවිතයට දහම් අවවාද තමයි මේ ලබා ගන්නේ. ඉතින් හෙට දවසේ උපෝසත දවසක් හෙට දවස, සතර පොයට අයිති දවසක් හෙට දවස. ඉතින් හෙට ස්වාමීන් වහන්සේලා පොහොය කරන දවස, ඒ වගේම උපෝසත කර්මය කරන දවස, ඒ වගේම ගිහි පින්නතුන් උපෝසත සීලේ සමාදන් වෙන දවස. ඉතින් ඔබ නිවසේ සිටින නිසා ඔබට පහසුවෙන්ම හෙට දවස උපෝසත සීලයත් සමග ගත කිරීමට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන උපෝසත සිල් ආරක්ෂා කරන්න කියලා. උදේ 6ට හෙට පිරිත් දේශනාව ආරම්භ වෙද්දී ප්‍රථම කොට අපි අට්ටාංග උපෝසත සීලය ඔබට සමාදන් කරවලා තමයි ඒ පිරිත් දේශනය ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා ඒකට ඔබ සූදානම් වෙන්න. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය සදහම් කතිකාව